ආයුබෝවන් දයාබර දුවේ පුතේ. අද දවසේ පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ අපි සුවිශේෂ මාතෘකාවක් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් පුංචි කතන්දරයක් කියන්නම් මම ඔයගොල්ලන්ට. අපි දන්නවා මිනිස්සු ඊ타මත්ම හොඳ කියලා කියන්නේ සමාජයේ පිළිගත් රැකියාවන් වල නිරත වෙමින් ඊළඟට මිනිසුන් ඒ රැකියාවන් වල නිරත වෙලා ධනය උපයා ගනිමින් සහ ඒවා පරිභෝජනය කරමින් අන් අයට කරදරයක් නැතිව ජීවත් වෙනවා. අපි මේ සඳහා භාවිතා කරන පොදු නමක් තියෙනවා. කල්පනා කරන්න බලන්න පොඩ්ඩක් දයාබර දුවේ පුතේ, ඔබට මේ සඳහා කියන්න පුළුවන් නමක් තියෙනවද? හොඳයි. අපි මේ සඳහා භාවිතා කරන පොදු නම තමයි යහ ජීවනය. එහෙම නැත්නම් යහපත් වූ ජීවන ක්‍රමය. යහපත් වූ ජීවන ක්‍රමයක් ගත කිරීම. එහෙනම් අද දවසේ මම කතා කරන්න ඔබට උත්සාහ කරන්නේ මෙන්න මේ යහ ජීවනය කියන මාතෘකාව. ඒත් එක්කම යහ ජීවනය හා බැඳිච්ච තව මාතෘකාවක් තියෙනවා, නැත්නම් තව සංකල්පයක් තියෙනවා, සහජීවනය. අන් අයත් එක්ක කොහොමද අපි සහයෝගයෙන් කටයුතු කරන්නේ? එහෙමනම් අද දවස තුල අපි සාකච්ඡා කරන මූලික තේමා දෙකක් තියෙනවා. එකක් තමයි යහ ජීවනය සහ සහජීවනය කියන සංකල්ප හඳුනා ගැනීම. ඒත් එක්කම සහජීවනය සහ යහ ජීවනය පුද්ගල හා සමාජ සංවර්ධනයට කොහොමද දායක වෙන්නේ? පුද්ගලයාගේ සමාජ ජීවිතය සංවර්ධනය කරන්න කොහොමද මේ යහ ජීවනය සහ සහජීවනය කියන සංකල්ප දායක වෙන්නේ? ඒත් එක්කම මේ යහ ජීවන සහ සහජීවන කියන සංකල්ප දෙක ගැබ් වෙලා තියෙන එක්තරා අපිට බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙන ආයතන පද්ධතියක් තියෙනවා, ආයතන ජාලාවක්. ඒක තමයි සමුපකාර ව්‍යාපාරය. මේ සමුපකාර ව්‍යාපාරය කියන මාතෘකාවත් ඒ වගේම දේශීයත්වයේ රැකගනිමින් කොහොමද විශ්වගම්මානයේ පුරවැසියෙකු විදිහට නැත්නම් සමාජිකයෙක් විතර කටයුතු කරන්න කියන එක පිළිබඳවත් තමයි අද දවස තුල මේ පාඩම අධ්‍යයනය කිරීම තුළින් ඔබට අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙමනම් දයාබර දුවේ පුතේ, අපි බලමු ඊළඟට යහ ජීවනය කියන්නේ මොකක්ද කියලා. මම මුලිනුත් කිව්වා අර පුංචි කතන්දරයක් කියනවා කියලා කිව්වනේ. ඒ කතන්දරය තුලිනුත් මම මතු කරන්න උත්සාහ කරේ යහපත්ව ජීවත් වීම. නැත්නම් අන් අයට කරදරයක් නැතිව නීත්‍යානුකූල මාර්ග වලින් ධනය උපයමින් ජීවත් වීම තමයි අපි කියන්නේ යහ ජීවනය කියලා. ධාර්මිකව ධනය උපයනවා. අපි දන්නවා සමාජයේ රැකියාවන් ගත්තාම විවිධ රැකියා තියෙනවා. ධාර්මිකව ධනය උපයන්න පුළුවන් රැකියා තියෙනවා, අධාර්මිකව ධනය උපයා ගත හැකි රැකියාවන් තියෙනවා. මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ සහ අපි යොමු විය යුත්තේ ඔබ පුරවැසියෙක් විදිහට අනාගත රැකියාවන් තෝරා ගැනීමේදී තෝරාගත යුත්තේ මෙන්න මේ යහ ජීවන වෘත්තීන්, යහ ජීවන රැකියාවක්. සමාජයට වැඩදායි යහපත් විදිහට සමාජයට ප්‍රතිඵලයක් ලැබෙන හොඳ සමාජ සම්මතයයි පිළිගත්තු රැකියාවන් තමයි අපි ජීවත් වීම සඳහා තෝරාගත යුත්තේ. අන්න ඒ විදිහට යහපත් වූ ජීවන ක්‍රමයක් ගත කිරීම, යහපත් වූ මාර්ගයෙන් ධනය උපයා ගැනීම සහ අන් අයට කරදරයක් නැතිව අනුන්ට හානියක්, හිංසාවක්, පීඩාවක් නොමැති ආකාරයෙන් කටයුතු කිරීම සහ ඒ ධනය උපයා ගන්නා මාර්ග හැම වෙලාවෙම නීත්‍යානුකූල වීම. නීත්‍යානුකූලයි කියලා කියන්නේ සමාජය විසින් පිළිගත්තු, ඒ වගේම රජය විසින් පිළිගත්තු සම්මත මාර්ග වලින් ධනය ඉපිය යුතුයි. වැරදි මාර්ග වලින් ධනය අපි ඉපිය යුතු නොවේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සමාජ සම්මත වෘත්තීන් වල නිරත වෙලා අපි යහපත් මාර්ග වලින් නීත්‍යානුකූලව ධනය උපයා ගැනීම තමයි යහ ජීවනය කියලා කියන්නේ. එහෙමනම්
ඔබ කල්පනා කරලා බලන්න සමාජයේ එවැනි යහජීවන රැකියාවන් යහජීවන වෘත්තීන් මොනවද? විවිධ වෘත්තීන් ගණනාවක් සමාජය තුළ තියෙනවා. අපිට ලැයිස්තුගත කරන්න කිව්වොත් සමාජය තුළ එවැනි වෘත්තීන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ලැයිස්තුගත කරන්න පුළුවන්. ඒ නිසා අපි සෑම වෙලාවෙම උත්සාහ කරන්න ඕන යහජීවන වෘත්තියක නිරත වෙන්න. සහ යහජීවන නොවන වෘත්තියක නිරත වෙලා ඉන්න යම් පුද්ගලයෙකු ඉන්නවනම් එයාව අපි මුදවාගෙන යහජීවන වෘත්තියක නිරත කරවීම සඳහා හැම වෙලාවෙම උත්සාහ ගන්න ඕන. ඒ නිසා දයාබර දුවේ පුතේ පුරවැසි අධ්‍යාපනයේ ඉගෙන ගන්න දුවා දරුවෝ විදිහට ඔබ හැම වෙලාවෙම සමාජයට වැඩදායි ධාර්මිකව ධනෙ උපය ගන්න පුළුවන් මෙන්න මේ යහජීවන වෘත්තියක නිරත වීම අතිශය වැදගත්. සමාජයේ ඒ සඳහා පොළඹවාලීම ඔබ ඉටු කළ යුතු දෙයක්. ඒ නිසා ඔබ හැම වෙලාවෙම මේ Taman තුල එවැනි ආකල්පයක් ගොඩනගා ගන්න කොහොමද මම යහජීවනයෙන් යුතුව සමාජය තුල යහපත් පුරවැසියෙක් විදිහට කටයුතු කරන්න කියලා. ඒත් එක්කම ඇයි සමාජයකට යහජීවනයක් අවශ්‍ය වෙන්නේ? යහජීවනයක් සමාජයට අත්‍යවශ්‍යයි. ඇයි යහජීවනයක් සමාජයට අත්‍යවශ්‍ය වෙන්නේ කියලා අපි බලමු. දැන් සමාජයේ යහපැවැත්ම සඳහා අපි දන්නවා සමාජයක් ගත්තහම ඒ සමාජය යහපත්ව පවත්වාගෙන යන්න ඕන. ඒ සමාජය තුල හොරමැරකම්, වංචා දූෂණ, අපරාධ, අපචාර ආදී වූ විවිධ විසමාචාර ක්‍රියාවලීන් වැඩි නම් බහුල නම් සහ පවතිනවා නම් අපි අනුමත කරන්නේ සමාජ ක්‍රමයක එවැනි ක්‍රියාවන් එකක්වත් පැවතිය යුතුයි කියලා. එහෙම පවතිනවා නම් ඒවා යහජීවන සමාජයකට ගැලපෙන දේවල් නෙමෙයි. ඒ නිසා සමාජයේ යහපැවැත්ම යහපත් වූ සමාජ පැවැත්මක් ඇති කර ගැනීම සඳහා යහජීවනය අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආශාවන් ඒ වගේම මිනිස්සුන්ගේ රුචි අරුචිකම් අපි කියනවා ලැබියාවන් කියලා. මෙන්න මේවා පොදුවේ අපි හඳුන්වන පුද්ගල අභිරුචීන් කියලා. පුද්ගලයන්ගේ අභිරුචීන්. පුද්ගල අභිරුචීන් කියලා කියන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්. අපි හිතන පතන විදිහ. ඒ වගේම අපේ ආශාවන් අපිට විවිධ වූ ආශාවන් තියෙනවා. ඒ වගේම අපේ විවිධ ලැබියාවන් අපි විවිධ ආශා කරන දේවල් අපේ ලැබිකම් මෙන්න මේවා පොදුවේ අපි හඳුන්වනවා පුද්ගල අභිරුචීන්. මෙන්න මේ පුද්ගල අභිරුචීන් විවිධයි. මිනිස්සුන්ගේ ආශාවන් විවිධයි, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් විවිධයි, මිනිස්සුන්ගේ ඊළඟට විවිධ ලැබියාවන් විවිධයි. මේ නිසා සමාජයකට යහජීවනයක් අවශ්‍යයි. ඒව වළක්වා ගැනීම සඳහා යහජීවනයක් සමාජයකට අත්‍යවශ්‍යයි. ඊළඟට ජීවන රටාව සංකීර්ණ වීම. මිනිසුන්ගේ ජීවන රටාව හරි සංකීර්ණයි. විවිධ රැකියාවන් වල නිරත වෙමින් කාලය යහුසුලුව ගත කරමින් ඊටම අවිවේකීව මිනිස්සු ජීවත් වෙනවා. එතකොට මේ ජීවත් වීම තුළ මිනිසුන්ගේ ජීවන රටාව අපි කියනවා සංකීර්ණයි කියලා. ඒ සංකීර්ණ වීම නිසාම යහජීවනයක් සමාජයකට අත්‍යවශ්‍යයි. ඒත් එක්කම මිනිස්සු ධාර්මිකව ධනය ඉපයීම හා පරිහරණය කිරීමට ධාර්මිකව ධනය උපයන්න ඒව පරිහරණය කරන්න යහජීවනයක් සමාජයකට අවශ්‍යයි. ඒ වගේම තමයි සමාජය තුළ සාධාරණ බව ඇති කරන්න. සමාජ සාධාරණත්වය සමාජය තුළ ඇති නැති ભેදය යම් මට්ටමකට හරි තුරන් කිරීම සඳහා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හිමි කර දීම සඳහා සමාජය තුළ අපි කියන සාධාරණත්වයක් ඇති කිරීම කියලා. අන්නේ සමාජ සාධාරණත්වයක් ඇති කරන්න යහජීවනයක් අවශ්‍යයි. ඒත් එක්කම අවසාන වශයෙන් ගත්තාම සාමය ස්ථාපිත කිරීම සඳහා යහජීවනයක් අවශ්‍යයි. සාමය රට තුළ දැන් මෙවැනි සමාජ ක්‍රමයක් ගොඩනැගිලා තියෙනවා නම් මිනිස්සු සමාජය තුළ අපරාධ, වංචා, දූෂණ වගේ දේවල් ඉටු කරන්නේ නැත්නම් ඒවයින් නිරත වෙල ප්‍රමාණය ඉතාමත්ම අවම නම් ඒ සමාජය ඉතාම සාමකාමී. එතකොට සාමකාමී සමාජ පරිසරයක් සමාජය තුළ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සු සියලු දෙනා ඉතාමත්ම සතුටින් ජීවත් වෙනවා. එතකොට යහපත් වෘත්තීන් වල නිරත වෙලා මිනිස්සු කටයුතු කරනවා නම් සමාජයේ ඉබේම සාධාරණ සමාජයක් වෙනවා වගේම සමාජ ක්‍රමයේ තුල සාමකාමී බවක් ඇති වෙනවා. අපි දන්නවා
ලෝකේ තෘප්තිමත්ම එහෙම නැත්නම් සතුටින්ම සිටින මිනිසුන් ජීවත් වෙන්නේ ස්විට්සර්ලන්තේ වගේ රටවල් වල. එතකොට ඒ ස්විට්සර්ලන්තේ ගත්තාම මේ මිනිස්සු තුල මිනිස්සුගේ තෘප්තිමත් භාවය ඊටාත්ම ඉහළයි. එතකොට ගැටුම් අවමයි, ඊටාම සාමකාමී. එතකොට මිනිස්සු නිරත වෙලා ඉන්නේ යහ ජීවන වෘත්තීන් වල. යහ ජීවනය කියන එක අත්‍යවශ්‍යයි රටක සාමය ඇති කිරීම සඳහා අවසාන වශයෙන්. ඒ නිසා සමාජ ක්‍රමය තුල සමාජ යහපැවැත්ම කොට නැගීම සඳහා අපි සියලු දෙනා දායක වෙන්න ඕන. ක්‍රියාවෙන් වගේම අපේ හැම වෙලාවෙම අපි ආකල්ප අපි ගොඩනගා ගන්න ඕන යහ ජීවනය ගොඩනගා ගැනීම සඳහා. අපි බලමු යහ ජීවන සමාජ ක්‍රමයක තියෙන ලක්ෂණ මොනවද කියලා. නැත්නම් යහ ජීවන ගුණාංග මොනවද කියලා. එකක් තමයි හැම වෙලාවෙම නීතිගරුකව කටයුතු කරනවා. යහ ජීවන ගුණාංග අනුගමනය කරන පුද්ගලයා. දැන් ඔබ සිතන්න ඔබ තුල එහෙම නැත්නම් ඔබගේ දෙමව්පියන් තුල, ඔබේ සහෝදර සහෝදරියන් තුල කොයිතරම් දුරට මේ යහ ජීවන ගුණාංග ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන් මේ යහ ජීවන ගුණාංග අපේ ජීවන පුරුදු බවට පත් කර ගැනීම සඳහා අපේ ජීවන අත්දැකීම් බවට පත් කර ගැනීම සඳහා අපි උත්සාහ කරන්න ඕන මේ මොහොතේ පටන්වත්. ඒ නිසා එකක් තමයි නීතිගරුකව කටයුතු කිරීම අතිශය වැදගත්. රටේ පවතින නීති වලට වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ ක්‍රමය තුල පවතින නීති, පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ඒ පාසලට අදාළ නීති රීති පද්ධතිය, අපේ පවුල තුල ගොඩනගාගෙන දෙන යම් යම් නීති රීති සිරිත් විරිත් වගේ දේවල් පද්ධතියක් තියෙනවා. මේවට අනුගතව, ඒවට අනුකූලව, ඒවට එකඟව, ඒවා උල්ලංඝනය නොකර අපි කටයුතු කරන්න ඕන. ඒතර නීතිගරුක වීම යහ ජීවන ගුණාංගයක්. ඒත් එක්කම අපි හොඳින් සවන් දෙන්න ඕන. අන් අයට හොඳින් අපි සවන් දෙනවා නම් අන් අයත් එක්ක තියෙන විශ්වාසය, අන් අයත් එක්ක තියෙන සහයෝගය, අන් අයත් එක්ක තියෙන අපේ බැඳීම වැඩි වෙනවා. ඒ නිසා හොඳින් සවන් දීම අතිශය වැදගත්. අන් අයට අපි ඇහුම්කන් දෙන්න ඕන. අන් අයගේ මතවලට අපි ගරු කරන්න ඕන. අන් අය කියන දේ වැරදි වෙන්න පුළුවන්. අපි හැබැයි ඒකට හොඳට ඇහුම්කන් දීලා ඒ මතය ඒ වැරදි තැන් තියෙනවා නම් ඒවා නිවැරදි කර දීම අපේ යුතුයකමක්. ඒ නිසා අන්මතවලට අපි සවන් දීම අතිශය වැදගත් යහ ජීවන ගුණාංගයක් විදිහට. ඒත් එක්කම ධාර්මික බව. අපි හැම වෙලාවෙම ධාර්මිකව, විශේෂයෙන් මෙතෙන්දී ධාර්මික බව කියන එකෙන් අදහස් වෙන්නේ ධනය ඉපයීම ධාර්මික වෙන්න ඕන. අපි උපද්දන මුදල් හැම වෙලාවෙම පිළිගත්තු නැත්නම් නීත්‍යානුකූල මාර්ග වලින් උපද්දන ලද ආදායමක් විය යුතුමයි. ධාර්මික බව. ඒ වගේම උත්සාහවන්ත බව. අපි හැම වෙලාවෙම උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. අපි අලසකමින් යුතුව, එහෙම නැත්නම් කම්මැලිකමින් අන් අය කරන දෙන දිහා විතරක් අපි බලාගෙන ඉඳලා අපි වැඩක් නොකර එවැනි තත්ත්වයක පසු වුණොත් අපි එතකොට උත්සාහවන්ත බවින් තොර පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ පාසල් යන දරුවෙක් විදිහට තමන්ගේ දෛනික රාජකාරී, තමන්ගේ පාසලේ වැඩ කටයුතු, තමන්ගේ එදිනෙදා අධ්‍යයන කටයුතු වල ඉතාමත්ම අනලස්ව නිරත වෙමින් කොහොමද අපි අපේ ඒ එදිනෙදා දිනචර්යාව පවත්වාගෙන එතකොට තමයි ඔබගේ අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබට මාර්ගය පෑදෙන්නේ. එහෙම නැත්නම් ඔබගේ අනාගත ඉලක්ක ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබට උත්සාහවන්තව කටයුතු කරොත්. ඒ නිසා උත්සාහවන්ත බව කියන එක අතිශයින්ම වැදගත්. අපි ඒක කුඩා කාලේ ඉඳන්ම ජීවන පුරුද්දක් බවට පත් කරගන්න ඕන. අන්න එතකොට අපි කියන එක අපේ යහ ජීවන ගුණාංගයක් කියලා. ඒ වගේම තමයි අපි අවංක වෙන්න ඕන. අපි අන් අයට බොරු කියන්න හොඳ නෑ. වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, දෙමව්පියන්ට, අසල්වාසීන්ට, තමන්ගේ යහළු මිත්‍රයින්ට, ගුරුවරුන්ට, කිසිදු අයෙකුට වචනකින් හෝ අපි ඒ අයව මුලා කිරීමේ චේතනාවෙන් බොරුවක් කිව යුතු නොවේ. එහෙම නැත්නම් කියන්න හොඳ නෑ. අපි අවංක වෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ට අවංක විය යුතුයි. ඒතර අවංක භාවය කියන එක යහ ජීවන ගුණාංගයක්. ඒත් එකම ඉවසීම. අපි හැම වෙලාවෙම ප්‍රගුණ කළ යුතු දෙයක් දයාබර දුවේ පුතේ ඉවසීම. මම දන්නවා ඔබ හරි ඉවසිලිවන්තව වැඩ කරන දරුවෝ. පාසලේදී ඔබ ඉතාමත්ම ඉවසිලිවන්තව කටයුතු කරනවා. ඔබ නිවස තුල ඉතාමත්ම ඉවසිලිවන්තව කටයුතු කරනවා.
ඒ ඔබගේ දෙමව්පියන්ගෙන් ලද ආభాෂය වෙන්න පුළුවන්, ඔබගේ පාසලේ ගුරුවරුන්ගෙන් ලද ආభాෂය වෙන්න පුළුවන්, සමාජය තුලින් ඔබ පොතපත කියලා ලබපු අත්දැකීම් වෙන්න පුළුවන්. ඒතර තව දුරටත් ඒ උපමට්ටම් කර ගැනීම සඳහා ඔබට මේ පාඩමින් මහඟු පිටුබලයක් ලැබේවි. ඒ නිසා ඔබ ඉවසීමට හුරු වෙන්න ඕන. ඉවසිය යුතු තැන ඔබ ඉතාමත්ම හොඳින් ඉවසන්න ඕන. ඉවසීම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඒ නිසා ඔබ ඉවසිලිවන්තව කටයුතු කරොත් ඔබට අනාගතයේදී ගොඩාක් දේවල් ලබා ගැනීමේ හැකියාව සමාජය තුල ඔබ ඉතා ඉහළ තනතුරකට යාමේ හැකියාව ඔබට ඇති වෙනවා. ඔබ ඉවසිලිවන්තව කටයුතු කිරීම අතිශය වැදගත්. අපි දන්නවා සමහර ප්‍රවෘත්ති නිවේදන දිහා දැක්කහම, සමහර ප්‍රවෘත්ති වාර්තා දිහා දැක්කහම ඉවසිලිවන්ත බවින් තොරව කටයුතු කිරීම නිසා සමාජය තුළ මහා විවසනකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන ස්වභාවය ඔබ දැකලා ඇති. ක්ෂණික කෝපය මත ඇතිවන්නා වූ සිද්ධීන් ඊ타ත්ම සුළු සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉවසිලිවන්තව කටයුතු නොකිරීම නිසා ජීවිතහානි, දේපලහානි, ජීවිත සහ දේපල කියන දෙපාර්ශ්වයේම හානි ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම අතිශය වැදගත්. ඒත් එක්කම කරුණාව. අපි අන් අයට කරුණාබරිත හදවතකින් යුතුව කටයුතු කරන්න ඕන. අන් අයට අපි ඇහුම්කන් දෙනවා, ඉවසිලිවන්ත වෙනවා. ඒ වගේම අපේ හදවත අපි තෙත් වෙන්න ඕන කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපේ හදවත උණු වෙන්න ඕන අන් අයගේ දුකේදී. අන් අය විපතටපත් වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. අන් අය කරදරයටපත් වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒතර එවැනි අවස්ථාවකදී කොහොමද අපි ඒකට උදව් කරන්නේ? අපි කරුණා පෙරදරිව, අපි හදවතින් ඇතිවෙන දෙයක් මේ කරුණාව. එතකොට කාරුණිකව කොහොමද අපි ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ? කාරුණිකව ඒගොල්ලන්ගේ ප්‍රශ්නයට කොහොමද අපි උත්තර හොයන්න යොමු වෙන්නේ? ඒගොල්ලන්ට අපි වචනයකින් හරි උදව් කරන්නේ කොහොමද? අන්න කරුණාව. ඒ නිසා අපි කාරුණිකව කටයුතු කිරීම යහ ජීවන නැත්නම් යහ ජීවන ගුණාංගයක්. එහෙම නැත්නම් යහ ජීවන පුරුද්දක්. ඒ වගේම අපි හැම වෙලාවෙම සතුටින් ඉන්න ඕන. ලද දෙයින් අපි තෘප්තිමත් වෙන්න ඕන. නැති දේවල් පිළිබඳව අපි හඹා යමින් දුක් වෙන එක අපේ ජීවිතයේ අපි නොකළ යුතු දෙයක්. අපි ලද දෙයින් සතුටු වෙලා ඊ타ත්ම තෘප්තිමත්ව සතුටින් කාලය ගත කරන්න ඕන. ඒ වගේම සැහැල්ලු දිවි පැවැත්ම. ඊ타ත්ම සැහැල්ලු වෙන්න ඕන. සතුටින් ඉන්නවා වගේම අපි සැහැල්ලු වීම හරි වැදගත්. සැහැල්ලුවෙන් ගත කරනවා කියලා කියන්නේ අපි අනවශ්‍ය විදිහට විවිධ දේවල් ලබා ගැනීම සඳහා උත්සාහ කරමින් අපේ ජීවිතය අනවශ්‍ය විදිහට අපි සංකීර්ණ කරගන්න හොඳ නෑ. අපි ජීවිතය පුළුවන් තරම් සැහැල්ලු කරගන්න ඕන. අල්පේච්ඡතාවයටපත් වෙනවා කියලා අපි කියනවා. සැහැල්ලු කර ගැනීම. එතකොට අපි හරි නිදහස්. එවැනි තත්ත්වයකට අපිට යොමු වෙන්න පුළුවන් නම් අපි කියනවා අන්න යහ ජීවන ගුණාංග අපි අනුගමනය කරනවා කියලා. ඒ වගේම තමයි ධෛර්යවන්තව අපි කටයුතු කරන්න ඕන. අපිට තියෙනවා ඉලක්ක, අරමුණු. දැන් මම ඔබගෙන් ඇහුවොත් එහෙම ඔබගේ අනාගත ජීවන අරමුණු මොනවද කියලා. එතකොට ඔබ ජීවන අරමුණු ගණනාවක් කියාවි. ඒ ජීවන අරමුණ කරා ළඟා වීම සඳහා ඔබ ධෛර්යවන්තව, උත්සාහවන්තව කටයුතු කළ යුතුයි. අන්න අපි කියනවා එතකොට ඒ දරුවා තමන්ගේ අරමුණ කරා ළඟා වීම සඳහා ඉතාමත්ම ධෛර්යවන්තව ඒ තමන්ගේ ගමන යනවා. එතෙන්දී අන් අයට හානියක් කරන්න බෑ, අන් අයට හිංසා කරන්න බෑ, අන් අයව තලා පෙරලා පීඩාවටපත් කරන්න බෑ. අපි ඊ타ත්ම ධර්මිෂ්ඨ විදිහට, ධාර්මික විදිහට තමයි ධෛර්යවන්තව කටයුතු කරන්නේ. එතකොට මෙන්න මෙවැනි ගුණාංග ගණනාවක් ඔබේ ජීවිතයේ තියෙන්න පුළුවන්. මේ ගුණාංග සියල්ලමත් ඔබේ ජීවිතයේ තියෙන්න පුළුවන්. මේ ගුණාංග වලින් බහුතරයක් ඔබේ ජීවිතයේ තියෙන්න පුළුවන්. මේක සමහර නැති ගුණාංග ඔබේ ජීවිතයේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියල්ලම ඔබ තෝරා බේරාගෙන යහ ජීවන ගුණාංග විදිහට ඔබේ ජීවිතයට බද්ධ කරගන්න. ඔබේ ජීවිතය තුළ ජීවන පුරුද්දක් බවට එයපත් කරගන්න. ඔබ කුඩා දරුවෝ විදිහට ඔබේ ජීවන පුරුද්දක් බවට පත් කරගත්තාම ඔබේ පාසල් ජීවිතේ තාමත්ම සරල ප්‍රකාරයෙන් සාර්ථක වෙනවා. ඔබේ අනාගත ඉලක්ක වලට ඔබට ළඟා වෙන්න අතිශය පහසුයි. ඔබට හොඳ පුරවැසියෙක් විදිහට ඔබ යහ ජීවන ගුණාංග වලින් පරිපූර්ණ හොඳ පුරවැසියෙක් විදිහට ඔබට දේශීය වශයෙන් විතරක් නෙමේ විශ්වීය වශයෙන් නැත්නම් ගෝලීය වශයෙන් ඔබට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා දයාබර දුවේ පුතේ මේ යහ ජීවන ගුණාංග කියන එක අතිශය වැදගත් අපේ ජීවිතේට. මේවා අපිට එකක්වත් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මේ යහ ජීවන ගුණාංග අපේ ජීවිතේට වැදගත්. ඒ නිසාම තමයි ඔබට පුන පුනා නැවතත් මම මේ පිළිබඳව මතක් කරේ. හොඳයි.
යහ ජීවනයෙන් කටයුතු නොකිරීම තුලින් ඇතිවන ප්‍රතිඵල තමයි මේ ඔබ දකින්නේ. ඒතර මේ යටතේ මිනිසාගේ ජීවිත ඵලදායී බවින් තොරව ගෙවී යාම එක කාරණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් යහ ජීවනයෙන් කටයුතු නොකිරීම නිසා. මිනිස්සු තමන්ගේ ජීවිතය ඵලදායී රැකියාවක නැත්නම් ඵලදායී වෘත්තියක නිරත කරගන්නේ නැහැ. එතකොට එයා හැම වෙලාවෙම අයථා මාර්ග වලින් මුදල් ලිපීම් වගේ දේවල් වලට හෝ එවැනි කාර්යයන් වලට තමයි යොමු වෙන්නේ. එතකොට එයාගේ ජීවිතයේ ඵලදායී බවින් තොරයි. ඒ වගේම අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා. එයාව ඇසුරු කරන අය එයාගෙන් ඉබේම ඈත් වෙනවා. මෙයා කරන රැකියාවන් දිහා බලලා එයා සමාජයට ඔබින නෑ කියන මතය තුල ඉඳගෙන එයාගේ යහළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒ අය එයාව සමාජයෙන් ඈත් කරනවා, තුරන් කරනවා. එතකොට පුද්ගලයා හුදකලා වෙන්න පුළුවන් සමාජය තුල. එතකොට එයා තනි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. එයාට කවුරුවත් නැති තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යහ ජීවනය තුලින් කටයුතු නොකරන පුද්ගලයා විශේෂයෙන්ම මේ මානව සම්පත් වලට විතරක් නෙමෙයි එයා ස්වභාවික සම්පත් පවා විනාශ කරන්න යොමු වෙන්න පුළුවන්. එතකොට ස්වභාවික සම්පත් පවා එයා ආරක්ෂා කරන්න යොමු වෙන්නේ ඒව පවා විනාශ කරලා එයා තමන්ගේ මුදල් ලිපීමේ මාර්ගවල නිරත වෙන්න පුළුවන්. ගංගායල දොල වෙන්න පුළුවන්, ස්වභාවික වනාන්තර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්වභාවික ඛනිජ සම්පත් වෙන්න පුළුවන්. මේ දේවල්. එතකොට ස්වභාවික සම්පත් විනාශ කිරීම ඒ තුලින් සිදු වෙනවා. එතකොට යහ ජීවනයෙන් කටයුතු නොකිරීම නිසා මේ ස්වභාවික සම්පත් විනාශ වෙලා ඒවා සමාජයෙන් තුරන් වෙලා යන්න පුළුවන්. ඒත් එක මේගොල්ලන් වියදම් අධිකයි. අධික වියදම් දරන්න පුරුදු වෙනවා. මොකද එයා උපාදන ධනය එයාට ඒ තරම් වටිනාකමකින් තොරයි. මොකද එයා අයථා මාර්ග වලින් ධනෙ උපයන්නේ. ඒකට ඒ වගේ හේතු මත එයාගේ වියදම් අධිකයි. ඒ වගේම නාස්තිය. එයා ඵලදායී කාර්යයන් වලට නෙමෙයි මුදල් වියදම් කරන්නේ. අධික විදිහට මුදල් වැය කරන සමහරට නාස්තිකාරක කාර්යයන් වලට වෙන්න පුළුවන්. ඒ නිසා නාස්තිය වැඩි. ඒ වගේම තමයි සමාජයේ යහ පැවැත්ම විශේෂයෙන් යහපත් වූ ජීවන පැවැත්ම යාගේ පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, දරුවොත් එක්ක ගත කරන ජීවිතේ වෙන්න පුළුවන්, සමාජයේ යහළු මිත්‍රයන් හිත මිත්‍රාදීන් අය වෙන්න පුළුවන්, දෙමව්පියොත් එක්ක වෙන්න පුළුවන්. එතකොට ඒ අයත් එක්ක ගත කරන යහ පැවැත්මෙන් සහිත ජීවන ක්‍රමය, යහ පැවැත්මක් සහිත ඒ දිවි ජීවිතය යාගේ බිඳ වැටෙනවා. ඒ වගේම සමාජ අපචාර වැඩි වෙන්න පුළුවන්. සමාජය තුළ විවිධ අපචාර ක්‍රියා, ස්ත්‍රී දූෂණ වෙන්න පුළුවන්, ළමා අපචාර ක්‍රියා වෙන්න පුළුවන්, විවිධ අපචාර ක්‍රියා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ආතතිය සමාජය තුළ ආතතීන් වැඩි වෙනවා. යහ ජීවනයෙන් කටයුතු නොකිරීම නිසා ආතතිය වැඩි. හැම වෙලාවෙම එයා ඉන්නේ මානසික පීඩාවකින් වෙන්න පුළුවන් එවැනි පුද්ගලයෝ. එතකොට එයා ආතතියෙන් යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම සමාජය තුළ තියෙන ආරක්ෂාකාරී බව, සමාජ සුරක්ෂිතතාවය කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ සමාජ සුරක්ෂිතභාවයේ බිඳ වැටෙනවා ඉබේම. එතකොට සමාජය තුළ රැකවරණය කියන එක නැති වෙලා යනවා. එතකොට ඒ නිසා සමාජය තුළ ව්‍යවුල්කාරී ස්වභාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. සමාජයේ ගැටුම්කාරී සමාජ ක්‍රමයක් බවට පත් වෙන්න පුළුවන්. මිනිස්සු හැම වෙලාවෙම එක්කෙනෙක් තව එක්කෙනෙක් දිහා සැකයෙන්, වෛරයෙන් නැත්නම් ක්‍රෝධයෙන් බලන සමාජ ක්‍රමයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා යහ ජීවනයෙන් කටයුතු කිරීම අතිශය වැදගත්. එසේ නොකිරීම තුලින් අත්වන ප්‍රතිඵල තමයි මේ අපි කීපයක් ඔබත් සමග සාකච්ඡා කරේ. ඊළඟට අපි බලමු යහ ජීවනය සමාජ පැවැත්මට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා. යහපත් වූ ජීවන පැවැත්මක් පවත්වාගෙන යාම සමාජයේ යහ පැවැත්මට, සමාජයේ යහපත්ව පවත්වාගෙන යාම සඳහා ඔබ මම අපි සියලු දෙනා සමාජය තුළ යහපත් ජීවන පැවැත්මක් ඇති කර ගැනීම, සමාජය තුළ යහපත් ජීවන ක්‍රමයක් පවත්වාගෙන යාම සමාජයේ යහ පැවැත්මට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක. එකක් තමයි හැම වෙලාවෙම අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. අන් අයගේ අයිතිවාසිකම් වලට අපි ගරු කරන්න ඕන. අන් අයගේ අයිතිය අපි විසින් ඉටු කරන යුතුයකමක්. ඒ නිසා අපි අපේ යුතුයකම් අන්‍යෝන්‍ය වශයෙන් ඉටු කරනවා නම් හැම වෙලාවෙම ඒක හා බැඳිච්ච අනිත් කෙනාගේ අයිතිය ඒ මගින් ඉටු වෙනවා. ඒ නිසා අපි අපේ යුතුයකම් අපි ඉටු කරන්න හුරු වෙන්න ඕන. එතකොට අන් අයගේ අයිතිවාසිකම් ඉබේම ආරක්ෂා වෙනවා. ඒත් එක්කම සමාජය තුළ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙනවා. දැන් යහ ජීවනය සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා නම් සමාජය තුළ සාමකාමී වාතාවරණයක් හැම වෙලාවෙම නිර්මාණය වෙනවා. සමාජයේ සාමකාමී.
ඒත් එක්කම සමාජ සුරක්ෂිතතාවය සමාජය තුල ගොඩ නැගෙනවා. ඉබේම සමාජය තුල ආරක්ෂාකාරී පරිසරයක් ඕන කෙනෙකුට පාරේ ඇවිදින්න ඒක රාත්‍රියද දවාලද කියලා බයක් ඇති කරගන්න දෙයක් නෑ. සමාජය තුල හොඳ සුරක්ෂිත භාවයක් ආරක්ෂා සහිත ස්ථානයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම ධාර්මික ඒ වගේම නිවහල් සමාජ ක්‍රමයක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම අල්ලස් ගැනීම, දූෂණ, වංචා, හොරකම ඇතුළු විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් වලින් එහෙම නැත්නම් විසමාචාර ක්‍රියාවලින් පිටු දකින්න පුළුවන්කම ලැබෙනවා. සමාජයක් තුළ යම් අල්ලස් ගන්නව නම් ඒ සමාජයේ දූෂණ වලින් පිරීලා නම් ඒ සමාජය තුළ වංචාකාරී පුද්ගලයන් එහෙම නැත්නම් සතුරු පුද්ගලයන් වැඩි නම් ඊළඟට හොරකම් වගේ දේවල් සමාජය තුළ බහුල වශයෙන් සිදු වෙනවා නම් එවැනි සමාජ අපි කියන විසමාචාර සමාජයන්. ඒ තුල සමාජ සුරක්ෂිතතාවය කියන එක ඉතාමත්ම අඩුයි. එතකොට සාමී ස්ථාපිත වෙන්නේ නැහැ එවැනි සමාජ ක්‍රමයක් තුළ. එතකොට එවැනි සමාජ ක්‍රමයක් නැති කරලා බොහොම සුරක්ෂිත සමාජ ක්‍රමයක් ඇති කරන්න මේ යහ ජීවනය හේතු වෙනවා. ඒ නිසා යහ ජීවනය තුලින් සමාජ යහපැවැත්ම ගොඩනගන්න නම් මෙවැනි කාරණා සමාජය තුල පිටු දැකීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි බලමු මේ යහ ජීවනය කියන මාතෘකාව හා බැඳිච්ච ඉතාමත්ම වැදගත් තව සංකල්පයක් තමයි සහජීවනය කියලා කියන්නේ. යහ ජීවනය සහ සහජීවනය. සහජීවනය කියන වචනයෙන් කියන්නේ අන් අයත් සමග සහයෝගයෙන් එකට එකතුව කටයුතු කරන්න ඕනය කියන එක. කොහොමද අන් අයත් එක්ක සහයෝගයෙන් එකට එකතුව කටයුතු කරන්නේ? එතකොට අන් අයත් එක්ක කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරනකොට ඒ සහයෝගය ගොඩනැගෙන්නේ හැම වෙලාවෙම පවුල තුලින්. අපි අපේ පවුල තුලින් උත්සාහ ගන්න ඕන කුඩා කාලයේ සිටම සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කරන අත්දැකීම් ලබා ගැනීම සඳහා. ඔබ පාසලට ආවහම පාසලේ ඔබගේ පන්ති කාමරයේ දරුවෝ එහෙම නැත්නම් ඔබේ පන්ති කාමරයේ සහෝදර සහෝදරියන් එක්ක ඔබ සහයෝගයෙන් බෙදා හදා ගනිමින් අන් අයත් අප උපකාර කරමින් අන් අයත් එක්ක සාමකාමීව කටයුතු කරමින් ඔබ හැම වෙලාවෙම උත්සාහ කළ යුතුයි සහජීවනයෙන් කටයුතු කිරීම සඳහා. එවැනි පරිසරයක් ගොඩනැගෙනවා නම් ඒක පවුල තුල වෙන්න පුළුවන්, පාසල තුල වෙන්න පුළුවන්, සමස්ත සමාජය තුල වෙන්න පුළුවන්. එවැනි සමාජයක් අපි හඳුන්වනවා සහජීවනයෙන් යුක්ත සමාජයක් කියලා. සහජීවන සමාජයක්. ඒ නිසා විශේෂයෙන්ම පුරවැසි අධ්‍යාපනය වගේ විෂයන් තුලින් දයාබර දුවේ පුතේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මෙන්න මේ යහ ජීවන පුරුදු වගේම සහජීවන පුරුදු සහිත දරුවෙකු නැත්නම් පුරවැසියෙකු සමාජගත කිරීමටයි. ඔබ ඒ සඳහා ඔබේ ආකල්ප සහ කුසලතාවයන් ඔබ ඇති කර ගැනීම අතිශය වැදගත්. ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මා තුල තියෙන යහ ජීවන පුරුදු මොනවද? මා තුල තියෙන සහජීවන පුරුදු මොනවද? මා තුල නැති ගුණාංග මම කොහොමද ඇති කරගන්නේ කියන එක පිළිබඳව හිතා බලමින් ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මම යහ ජීවනයෙන් සහ සහජීවනයෙන් යුතු පුරවැසියෙක් විදිහට කොහොමද සමාජයට දායක වෙන්නේ කියන එක පිළිබඳව හිතා බලන්න. ඒ නිසා ඔබ අනාගත පුරවැසියෙක් විදිහට සමාජගත වීමේදී ඔබ යහ ජීවනයෙන් යුක්ත විය යුතුයි, ඔබ සහජීවනයෙන් යුක්ත විය යුතුයි. හැම කෙනෙක්ම එවැනි ආකාරයෙන් කටයුතු කරොත් සමාජය තුල ගැටුම් අවමයි. ඊටාම සාමකාමී සමාජ ක්‍රමයක්, ඊටාම සුරක්ෂිත සමාජ ක්‍රමයක්, ධාර්මික සමාජ ක්‍රමයක් නිර්මාණය වෙනවා. එතකොට අපේ රට ලෝකයේ ඉහළම තැන ඔසවා තැබීම සඳහා අවශ්‍ය කරන හැකියාව අපිට ඉබේ උදා වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු සහජීවනයක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපි දන්නවා විවිධත්වයෙන් යුතු සමාජයේ එකමුතු බව රැක ගැනීම සඳහා අපේ සමාජ ක්‍රමයන් ගත්තාම විශේෂයෙන් ලංකාව ගත්තත් ලෝකයේ වෙනත් රටවල් ගත්තත් අපි දන්නවා විවිධ ජන වර්ග, විවිධ භාෂා කතා කරන කණ්ඩායම්, විවිධ ආගම් වලට අයිති මිනිසුන්, විවිධ කුල සහ පන්ති වලට අයත් අය එකට ජීවත් වෙනවා. එතකොට විවිධත්වයෙන් යුතු සමාජ තමයි අපි දකින්නේ. ඔබගේ පාසල ගත්තොත් ඔබගේ පාසලේ විවිධ ජන වර්ග වලට අයිති සහෝදර සිසුන් ඔබත් සමග එකට කටයුතු කරනවා. ඔබේ පාසල ගත්තොත් ඔබේ පන්ති කාමරේ විවිධ ජන වර්ග සහ විවිධ ආගම් වලට
විවිධ භාෂාවන් කතා කරන සහෝදර සහෝදරියන් ඔබත් එකට ජීවත් වෙනවා. එතකොට ඒ විවිධත්වයෙන් යුතු සමාජයක්. ඒ විවිධත්වයෙන් යුතු සමාජය තුළ කොහොමද අපි එකමුතුකම ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද එකාවන්ව කටයුතු කරන්නේ? අන් අයට හානියක් නොවන විදිහට, ඒගොල්ලන්ට හිරිහැර නොවන විදිහට කොහොමද අපි කටයුතු කරන්නේ? ඒක තමයි සමාජයක සහජීවනයක අවශ්‍යතාවය වෙන්නේ. ඒ වගේම තමයි සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජය තුළ අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන සුරක්ෂිත සමාජයක් කියන හැඟීම. එහෙම නැති වුණොත් එහෙම අපි හැම වෙලාවෙම බියෙන් ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙ මට හානි කරයිද, මගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයිද, කොයි වෙලාවෙ මගේ රැකියාව නැති වෙයිද ආදී වශයෙන් විවිධ වූ සමාජ සුරක්ෂිතතාවයේ බිඳ වැටුණු ආකල්ප වලින් තමයි මිනිසුන්ට හැමුණොත් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සමාජ ක්‍රමයේ සුරක්ෂිත විය යුතුයි. අපිට මේ සමාජ ක්‍රමය තුල බොහොම සතුටින් ජීවත් වෙන්න නම් ඒ සමාජ ක්‍රමය තුල අපිට ආරක්ෂාවක් සැපිය යුතුයි. රජයේ විසින් මේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒ වගේම සමාජය තුළ ජීවත් වන මිනිසුන් මේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. එතකොට තමයි අපි කියන්නේ සුරක්ෂිත සමාජ ක්‍රමයක් ගොඩනැගිලා තියෙනවා කියලා. එතකොට සුරක්ෂිත සමාජ ක්‍රමයක් ගොඩනැගින්න නම් සහජීවනයක් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි තමන්ගේ අවශ්‍යතා ඉටු කරගත නොහැකි අයට උපකාර කිරීම අතිශය වැදගත්. අපි දන්නවා ඕනෑම සමාජ ක්‍රමයක් ගත්තාම ඒ සමාජයේ සියලුම පුද්ගලයන්ට තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හැකියාවක් නැහැ. සමාජය තුළ විවිධ ආර්ථික මට්ටම් වලට විවිධ සමාජ මට්ටම් වලට අයත් පුද්ගලයෝ ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට අර සමහර පුද්ගලයන්ට තමන්ගේ ශ්‍රමය, කාලය, ඒ වගේම තමන්ගේ ධනය වැය කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවන් වලදී අපි කියනවා අපි අප උපකාර කරනව නැති බැරි අයට කියලා. එතකොට අපි හැම වෙලාවෙම එවැනි අයට අප උපස්ථාන කරන්න, අප උපකාර කරන්න, ඒගොල්ලන්ට සහාය දක්වන්න, ඒගොල්ලන්ට අපි අපේන් කළ යුතු යුතුයකම් ඉටු කරන්න අපි උත්සාහ කරන්න ඕන. එතකොට එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ සහජීවන සමාජ ක්‍රමයක් තුල. ඒ නිසා සහජීවනය අත්‍යවශ්‍යයි සමාජයකට. ඒ වගේම තමයි මේ අසමානතාවයෙන් යුතුව අසමානතාවයෙන් යුත් සමාජයේ සමානාත්මතාවය වර්ධනය කරන්න. අපි දන්නවා සමාජ ක්‍රමයක් ගත්තාම ඒ සමාජ ක්‍රමය තුළ අසමානතාවයක් තියෙනවා. සමාජයේ සියලු දෙනා එක හා සමානයි කියලා අපිට කවදාවත් කියන්න බෑ. හැබැයි මේ අසමානතාවය තුළ යම් මට්ටමකට හෝ අපි සියලු දෙනාට මූලික අවශ්‍යතාවයන්වත් ඉටු වෙන විදිහට යම් සමාන බවක් ඇති කළ යුතුයි. ආහාර, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය පහසුකම් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඒතර ඒ වගේ මූලික අවශ්‍යතාවයන්වත් ලැබෙන පරිදි යම් සමානතාවයක් ඇති කරන්න පුළුවන් නම් අපි කියනවා එවැනි සමාජ ක්‍රමයක සහජීවනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සමාජයක මේ සහජීවනයේ අවශ්‍යතාවය තමයි, සහජීවන සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තමයි අසමානතාවයෙන් යුක්ත සමාජ ක්‍රමයක් තුළ සමානතාවය නැත්නම් සමානාත්මතාවය ගොඩනගා ගැනීම සඳහා. හොඳයි, අපි බලමු ඊළඟට සහජීවන ගුණාංග මොනවද කියලා. අපි මුලින් කතා කරා යහ ජීවන ගුණාංග. දැන් අපි කතා කරනවා සහජීවන ගුණාංග. සහජීවන ගුණාංග යටතේ වැදගත්ම කාරණා වලින් එකක් තමයි කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අපි හැම කෙනෙකුටම තනියෙන් නෙමෙයි ටීම් වර්ක් එකක් විදිහට, කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පන්ති කාමරයේදී ඔබ කණ්ඩායම් විදිහට වැඩ කරනවා, පාසල තුලදී ඔබ කණ්ඩායම් විදිහට වැඩ කරනවා. ඒ ලබන අත්දැකීම තුළින් ඔබ අනාගතයේ වෘත්තීය ජීවිතයට පිවිසුනායින් පස්සේ ඔබට මේ ආයතනය තුල කණ්ඩායමක් විදිහට වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒතර කණ්ඩායම් හැඟීමෙන් යුතුව අපි අන් අයත් එක්ක කොහොමද බෙදා හදා ගනිමින්, අන් අයත් එක්ක සහයෝගයෙන්, අන් අයගේ අදහස් වලට ගරු කරමින්, අන් අයට අපි ඇහුම්කන් දෙමින්, ඒ අයගේ මත අපි ඉවසමින්, අවශ්‍ය දේවල් ඒගොල්ලන්ගෙන් අපි ලබා ගනිමින්, අපි ඒගොල්ලන්ට හොඳ සාවධානව ඒගොල්ලන් කියන දේවල් වලට ගරු කරමින් කොහොමද අපි කටයුතු කරන්නේ? අන්න කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම. එක්සත් බව. අපි අනිත් අයත් එක්ක කොහොමද එකතු වෙලා වැඩ කරන්නේ? අන්න අයත් එක්ක කොහොමද අපි එකට එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ? එක්සත් බව. ඒ වගේම බෙදා හදාගන්නේ කොහොමද? අපිට වැඩියෙන් තියෙන දේවල් තියෙනවා අපි අන්න අයට පරිත්‍යාග කරන්න, ඒගොල්ලන්ගෙන් දේවල් අපි හුවමාරු කරගන්න. ඒ හුවමාරු කර ගැනීමේදී ඒ අයත් එක්ක අපි ඊටාම සහයෝගයෙන් කටයුතු කරන්න, ගනුදෙනු කරන්න අපි හුරු වෙන්න ඕන.
ඒ වගේම සුහද බව, ඊටමත්ම සුහදශීලීව සිනහවකින් හෝ අපි යම් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම්, එයත් එක්ක අපි ගනුදෙනු කරන්න පුළුවන් නම් අවම වශයෙන් සිනහවකින්වත් අන්න අපි කියනවා සුහද භවෙන් යුතුව කටයුතු කරනවා කියලා. අපි ඊටමත්ම හොඳින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම්, අපිට යහළුවෙකුගේ නම කියලා කතා කරන්න පුළුවන් නම් අන්න අපි සුහදතාවයේ වර්ධනය වෙනවා. ඒ වගේම අපි අවංක වෙන්න ඕන. මම මුලිනුත් සඳහන් කරා තමන්ට අවංක වෙන්න ඕන පළමුව. සහ ඒත් එක්කම තමන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, සහෝදර තමන්ගේ පන්ති කාමරයේ ඉන්න අනෙකුත් සිසු සිසුවියන්ට, අසල්වාසීන්ට, සමස්ත සමාජයට, රාජ්‍යයට, පාලන ක්‍රමයට අපි අවංක වෙන්න ඕන. එතකොට අවංකව කටයුතු කිරීම. ඒ වගේම තමයි දයාබර දුවේ පුතේ. අපි හැම වෙලාවෙම සුබවාදීව හිතන්න යොමු වෙන්න ඕන. අපි අසුබවාදීව හිතන්න හොඳ නෑ. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මට මේ දේ කළ හැකියි. මම මේ දේ කෙසේ හෝ කරනවා. මම මේක ඊ타මත්ම යහපත්ව මම මේ කාර්ය ඉටු කරනවා. අන්න ඒ වගේ සුබවාදීව අපි හිතන්න යොමු වෙන්න ඕන. ඒත් එක්කම තමන්ගේ යුතුයකම් අපි ඉටු කරන්න ඕන. දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ඥාතීන්ට, තමන්ගේ සහෝදර සහෝදරියන්ට, අසල්වාසීන්ට අපි යුතුයකම් ඉටු කරන්න ඕන. මම මුලිනුත් සඳහන් කර පරිදිම ඒ අයගේ අයිතිය බවට පත් වෙන්නේ අපි ඉටු කරන යුතුයකම. ඒ නිසා අපි යුතුයකම් ඉටු කරන්න හැම වෙලාවෙම යොමු වෙන්න ඕන. ඒත් එක්කම අන්‍යෝන්‍ය විශ්වාසය. අපි හැම වෙලාවෙම අන් අය කෙරේ සැකෙන් බලන්න හොඳ නෑ. අපි ඒ අය කෙරේ විශ්වාසවන්තව කටයුතු කරන්න ඕනේ. එම විශ්වාසවන්තව කටයුතු කරොත් තමයි ඒ අයට අපි කෙරෙහි විශ්වාසයක් සහ අපි කෙරෙහි ගරුත්වයක් ගොඩනැගෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම අන් අය කෙරෙහි විශ්වාසයෙන් යුතුව, අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව කටයුතු කරන්න ඕන. මෙන්න මෙවැනි ගුණාංග අපි තුල දකින්න තියෙනවා නම් අපේ ජීවන පුරුදු බවට, අත්දැකීම් බවට පත් කරගත්තොත් අපි කියනවා අන්න සහජීවන ගුණාංග අපි ගොඩනගාගෙන තියෙනවා කියලා. ඊළඟට අපි බලමු මේ සහජීවන ගුණාංග ජීවිතයට අදාළ කරගත්තාම ලැබෙන ප්‍රයෝජන මොනවද? එහෙම නැත්නම් සහජීවන ගුණාංගවල තියෙන වැදගත්කම මොනවද කියලා. එකක් තමයි පුද්ගලයා තුල සංවර්ධනය. විශේෂයෙන්ම පුද්ගලයාගේ චරිත සංවර්ධනය සිදු වෙනවා. පුද්ගලයාත් සංවර්ධනය වෙනවා, පුද්ගලයාගේ චරිතය සංවර්ධනය වෙනවා. මේ ඔබ කෙරෙහි ඔබගේ මේ ජීවන පුරුදු තියෙනවා නම්, ඔබගේ මේ සහජීවන ගුණාංග ඔබ තුල දකින්න ලැබෙනවා නම් ඔබගේ චරිතය සංවර්ධනය වෙනවා. ඔබ සංවර්ධනය වෙනවා. ඔබට හොඳ තැනකට යන්න පුළුවන්. ඔබගේ හොඳ වෘත්තීය දියුණුවක් ඇති වෙනවා. ඔබගේ අනාගත අභිලාෂයන්, ඔබගේ අනාගත ඉලක්ක ඊ타ත්ම හොඳින් ඉටු වෙනවා. ඔබ යහපත් පුද්ගලයෙක් බවට ඉබේ පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි සමාජයේ සාමකාමී, බොහොම සාමයේ ස්ථාපිත වෙච්ච සමාජ ක්‍රමයක් ගොඩ නැගෙනවා. ඊළඟට අන්‍යෝන්‍ය සුහදතාවයේ ගොඩ නැගෙනවා. අනිත් අය ඔබ කෙරෙහි බොහොම සහයෝගයෙන් සුහදව, ඒ අය ඔබ කෙරෙහි ආදරයෙන්, දයාවෙන්, ලෙන්ගතුකමෙන් යුතුව බලන්න හුරු වෙනවා. ඒ වගේම සමාජ ක්‍රමය තුල ගැටුම් අවම වෙලා සමාජයේ සංවර්ධනය වේගවත් වෙනවා. සමාජය තුල බොහොම හොඳ සංවර්ධනාත්මක ගමනක් ඇති වෙනවා. ඒ වගේම සමාජ සුරක්ෂිතතාවය, සමාජය තුල හැම කෙනෙකුටම ආරක්ෂාවක් තියෙනවා, තියෙන තත්ත්වය ගොඩ නැගෙනවා. සමාජ සුරක්ෂිතතාවය තහවුරු වීම කියලා අපි ඒක හඳුන්වනවා. ඒ වගේම සමාජය තුල අර මම පෙර සඳහන් කර පරිදිම ගැටුම් අවම වෙලා යනවා. ඊටාම සාමකාමී සුරක්ෂිත සමාජ ක්‍රමයක් බිහි වෙනවා. ඒක සහජීවන ගුණාංග ජීවිතයට අදාළ කර ගැනීම තුලින් ඇතිවන ප්‍රතිඵලයන් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ඔබ බලන්න ඔබගේ ජීවිතේ කොයිතරම් දුරට මේ සහජීවන ගුණාංග ස්ථාපිත වෙලා තියෙනවද? මේකේ නැත්තේ මොනවද? ඔබ ආවර්ජනය කරලා බලන්න. එතකොට ඔබට පුළුවන් මම එහෙමනම් මගේ ජීවිතයට බද්ධ කරගත යුත්තේ මොනවාද? ඒ බද්ධ කර ගැනීම තුලින් ඊ타ත්ම කෙටි කාලයක් තුල ඔබට මනා සංවර්ධනයක් ඔබගේ චරිතය තුල දකින්න ලැබේවි. ඒත් එක්කම මේ සහජීවනය සහ යහජීවනය පුද්ගල හා සමාජ සංවර්ධනයට වැදගත් වන ආකාරය, පුද්ගල හා සමාජ සංවර්ධනයට අතිශයින්ම ඉවහල් වෙන මේ සහජීවන සහ යහජීවන පුරුදු අපේ ජීවිතයට බද්ධ කර ගැනීම අතිශය වැදගත්. ඔබ කල්පනා කරන්න ඔබගේ ජීවිතය තුළ කොයිතරම් මේ සහජීවන සහ යහජීවන ගුණාංග අන්තර්ගත වෙලා තියෙනවද? මේ දෙක එකට ඉතාමත්ම බැඳිච්ච සංකල්ප දෙකක්, බැඳිච්ච තේමා දෙකක්. මේක අපිට වෙන් කරන්න බෑ. මේක ජීවිතය තුළ අතිශය වැදගත්. අපි උපන්දා සිට මිය යන මොහොත දක්වාම අපිට මේක අතිශය වැදගත්. සහජීවනය සහ යහජීවනය කියන සංකල්ප දෙක. දැන් අපි බලමු
මේ ඕනෑම සමාජ ක්‍රමයක් ගත්තායින් පසුව ඒ සමාජ ක්‍රමය තුල පුද්ගලයෝ කාණ්ඩ හතරකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. පුද්ගලයෝ කාණ්ඩ හතරකට. එක කාණ්ඩයක් තමයි සහජීවන ගුණාංග අඩු හැබැයි යහජීවන ගුණාංග වැඩි පුද්ගලයෝ. ඒගොල්ලෝ තුල සහජීවන ගුණාංග අඩුයි. සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම තනියෙන් ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඒගොල්ලෝ බොහොම හොඳ ධාර්මික රැකියාවන් වල නිරත වෙනවා. යහජීවන ගුණාංග වැඩි පුද්ගලයෝ ඉන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා දෙවෙනි කාණ්ඩයේ තමයි සහජීවන ගුණාංග වැඩි හැබැයි යහජීවන ගුණාංග අඩුයි. සහජීවනය හොඳටම තියෙනවා යහජීවනය අඩුයි. එවැනි පුද්ගලයෝ සමාජය තුල ඉන්නවා. ඊළඟට තව කණ්ඩායමක් ඉන්නවා සහජීවන ගුණාංග මෙන්ම යහජීවන ගුණාංග අවම පුද්ගලයෝ. අපිට කියන්න බෑ මේගොල්ලෝ තුල පොඩ්ඩක්වත් නැහැ කියලා. ඒ නිසා අපි අවම කියන වචනේ භාවිතා කරනවා. සහජීවන ගුණාංගත් අඩුයි යහජීවන ගුණාංගත් අඩුයි. මේ ගුණාංග දෙකම අඩු පුද්ගලයෝ සමාජය තුල අපිට දකින්න ලැබෙනවා. ඊළඟට සහජීවන ගුණාංග හා යහජීවන ගුණාංග උපරිම ආකාරයට තියෙන පුද්ගලයෝ සමාජය තුල දකින්න ලැබෙනවා. දැන් මේ කාරණා හතර ඔබට දැක්කහම නැත්නම් මේ පුද්ගල වර්ගීකරණය දිහා ඔබට බැලුවාම ඔබට තේරෙනවා ඇති මේක වඩාත් හොඳ කොයි පුද්ගල කණ්ඩායමට ඔබ අයත් වෙනවා නන්ද කියන එක. මේකෙන් වඩාත්ම හොඳ සහ අපි බලාපොරොත්තු වෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂය ඉගෙනගත්තු දුවදරුවෝ විදිහට ඔබ සමාජගත වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් ඔබ දැනටමත් ඔබ තුල දකින්න ලැබෙන්නේ මෙන්න මේ හතරවෙනි වර්ගයේ පුද්ගල කණ්ඩායමටයි. නිසා ඔබ තුල යහජීවන ගුණාංගත් ඉහළම ආකාරයෙන් තියෙනවා. ඔබ තුල සහජීවන ගුණාංගත් ඉහළම ආකාරයෙන් තියෙනවා. එවැනි සමාජ ගුණාංග සහිත පුද්ගලයන් සමාජගත වීම තමයි අපේ විෂයේ මූලික අරමුණ. අපේ පුරවැසි අධ්‍යාපනයේ විතරක් නොවේ සමස්ත විෂය මාලාවෙන්ම අදහස් කරන්නේ මෙන්න මෙවැනි පුරවැසියන් සමාජගත කිරීම සඳහායි. වර්තමාන සමාජ ක්‍රමයට අත්‍යවශ්‍ය පුරවැසියන් කණ්ඩායම තමයි මේ සහජීවන ගුණාංග සහ යහජීවන ගුණාංග බෙහෙවින් දකින්න ලැබෙන පුරවැසියන්. නිසා ඔබ මේ தත්ත්වයට ළඟා වීම සඳහා ඔබ තුල යම් මට්ටමකට හෝ අඩුවක් තියෙනවා නම් මේ ගුණාංග ඒවා වර්ධනය කරගැනීමෙන් මෙන්න මේ හතරවෙනි පුද්ගල කණ්ඩායමට ඔබ අයත් වීම සඳහා තමයි උත්සාහ දරන්න ඕන. හොඳයි. දැන් මේ යහජීවනයයි සහජීවනයයි කියන සංකල්ප දෙක ගැබ් වෙච්ච තවත් එක තේමාවක් ඔබට මම කතා කරන්න උත්සාහ කරන්නේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව. යහජීවනයයි සහජීවනයයි කියන සංකල්ප දෙක ගැබ් වෙච්ච ව්‍යාපාර ජාලයක් ලෝකේ පුරා හඳුන්වා දීලා තියෙනවා අතීතයේ පටන්. ඒ ව්‍යාපාර ජාලාව තමයි මේ සමුපකාර ව්‍යාපාරය කියලා කියන්නේ. ඔබේ පාසලෙත් සමුපකාරය කියලා එකක් ආයතනයක් ඔබ දැකලා ඇති සමහර විට තියෙනවා. සමහර පාසල්වල තියෙනවා. එහෙම නැත්නම් ඔබේ ගමේ සමුපකාර ව්‍යාපාරේ නැත්නම් සමුපකාර කඩයක් සමුපකාර සමිතියක් ඔබ දැකලා ඇති. එහෙම නැත්නම් ඔබගේ නගරය තුල ඔබ දැකලා ඇති. ඒ සමුපකාර සංවිධානත් එක්ක පොදුවේ තමයි අපි මෙතෙන්දී සමුපකාර ව්‍යාපාරය කියන මාතෘකාව සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. සමුපකාර කියන වචනේ තේරුම තමයි නැත්නම් සමුපකාර කියන වචනේ අර්ථය තමයි සම උපකාර කිරීම. අන් අයට උපකාර කිරීම. අන් අයට කරදරයකදී විපතකදී ඒ අයට යම්කිසි හානියක් වෙච්ච වෙලාවකදී ඒ අයගේ දුක සැප බෙදා හදා ගනිමින් ඒ අයට අපි භෞතික වශයෙන් යම්කිසි සහනයක් සලසා දීම සඳහා දායක වීම. ඒ නිසා සමුපකාර ව්‍යාපාරය කියන සංකල්පය බිහි වෙන්නේ අන් අයට උපකාර කිරීම කියන චේතනාව නැත්නම් සහජීවනීය සහ යහජීවනීය කියන පුරුදු දෙක පදනම් කරගෙනයි. ඒ අනුව අපි සමුපකාර ව්‍යාපාරය කියන සංකල්පය හඳුන්වනවා සාමූහිකව සහයෝගයෙන් සමානාත්මතාවයෙන් යුතුව පොදුවේ අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හා සුබ සාධනය ඇති කර ගැනීම සඳහා අපි විසින් කැමැත්තෙන්ම ගොඩනගාගෙන තියෙන ආයතන පද්ධතිය විදිහට සාමූහිකව සියලු දෙනා එකට එකතු වෙලා ඊළඟට සහයෝගයෙන් අපි අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් එක්ක ඒ වගේම සමානාත්මතාවයෙන් අන් අයත් එක්ක ඒ අය අපි සියලු දෙනා එක හා සමානව සලකමින් අපගේ පොදු අවශ්‍යතාවයන් පෞද්ගලික අවශ්‍යතාවයන් නෙමේ පොදු අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සහ සුබ සාධනය ළඟා කර ගැනීම සඳහා
මිනිස්සු විසින් කැමැත්තෙන් එකට එකතු වෙලා ගොඩනගා ගන්නා වූ සංවිධාන ජාලය තමයි අපි හඳුන්වන්නේ සමුපකාරය කියලා. නැත්නම් සමුපකාර ව්‍යාපාරය කියලා. මේක අපිට සරලව හඳුන්වන්න පුළුවන් මේ ආකාරයට. එතකොට සමුපකාර ව්‍යාපාරයේ ලෝකයේ තුල මුලින් බිහි වෙනවා ක්‍රිස්තු වර්ෂ 1845 දී බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් ඕවන් කියන පුද්ගලයාගේ මූලිකත්වයෙන්. අද අපි දකින මේ සමුපකාර ව්‍යාපාරය 1845 දී තමයි බිහි වෙන්නේ බ්‍රිතාන්‍යයේදී. ඒ සඳහා පෙරමුණ ගන්නවා බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් ඕවන් කියන පුද්ගලයා. සමුපකාර ව්‍යාපාරයේ තේමාව නැත්නම් සමුපකාර ව්‍යාපාරයේ මාතෘකාව තමයි එකා සැමටත් සැම එකාටත්. අපි සියලු දෙනාම එකාවන්න සියලු දෙනාටත් ඒ අය අන් අයටත් සමානව කටයුතු කරනවා කියන එක. සමුපකාර ව්‍යාපාරයේ පොදු අරමුණු කිහිපයක් මෙතන ඔබට නිරූපණය වෙනවා. ඒ යටතේ එකක් තමයි සමාජික අවශ්‍යතා පිරිමසාලීම. ඒ සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න සමාජිකයින්ගේ අවශ්‍යතා පිරිමසාලීම එක අරමුණක් වෙනවා සමුපකාර ව්‍යාපාරේ. ඒ වගේම තමයි දෙවෙනි එක මිනිසාට වඩා හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය කරන මාර්ගයක් ඇති කරන එක. වඩාත් හොඳින් යහ ජීවනයෙන් යුතුව ජීවත් වීම සඳහා මාර්ගයක් සකස් කර දීම. තුන්වෙනි එක තමයි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ඒගොල්ලන්ගේ ජීවන පැවැත්ම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මේ මාර්ගය උසස් කරලා දෙන එක. ඒ වගේම තමයි තනිව Tamanට ඉටු කරගන්න බැරි යම් කාර්යයන් තියෙනවා නම් ඒවා සාමූහික ශක්තියෙන් අපි දන්නවා තනියෙන් අපිට ඉටු කරගන්න බැරි සමහර දේවල් තියෙනවා. එතකොට ඒවා ඉටු කරගන්න නම් අපිට තව කීප දෙනෙකුගේ හෝ ආයතනයක සහයෝගය අවශ්‍යයි. අන්නේ සාමූහිකව ඉටු කර ගැනීම සඳහා යොමු වීම පහසුවෙන් ඒ සඳහා යොමු වෙන්න අවශ්‍ය කරන මාර්ගය පහදා දීම සමුපකාර ව්‍යාපාරයේ අරමුණක් වෙනවා. එතකොට සමුපකාර ව්‍යාපාරයේ මූලික අරමුණු හතරක් මෙතන මා සඳහන් කරලා තියෙනවා. එකක් තමයි සමාජික අවශ්‍යතා පිරිමසාලීම, ඊළඟට මිනිසාට වඩා හොඳ ජීවත් වීමේ මාර්ගය නැත්නම් යහ ජීවන මාර්ගය සකස් කර දීම, ඊළඟට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම, ඊළඟට තනියෙන් ඉටු කරගන්න බැරි යම් අරමුණු ඉටු කර ගැනීම සඳහා සාමූහිකව දායක වීම. මේ ඔබ දකින්නේ වර්තමාන අපේ රටේ සමුපකාර ව්‍යාපාරයේ කාර්යභාරයන්. එතකොට ඔබ දන්නවා මෙවැනි වර්තමාන වෙළඳ ජාලාවන් පවා අපේ රටේ බිහි වෙලා තියෙනවා සුපිරි වෙළඳ ශාලා විදිහට. එතකොට සමුපකාර ව්‍යාපාරය ගත්තාම මුලින්ම ලංකාවේ ආරම්භ වුණේ ණය දෙන සමුපකාර සමිතියක් විදිහට. එතකොට ඒ ණය දෙන සමුපකාර සමිතිය මුලින්ම පිහිටුවේ දුම්බර සමුපකාර සමිතිය කියලා මහනුවර ප්‍රදේශයේ. ඊට පස්සේ ඒක ක්‍රිස්තු වර්ෂ 1906 දී තමයි ආරම්භ වෙන්නේ තෙල්දෙණියේදී. තෙල්දෙණිය කියන ග්‍රාමයේදී නැත්නම් තෙල්දෙණිය ප්‍රදේශයේදී. සමුපකාර වර්ග ගණනාවක් අපේ රටේ වර්තමානයේ දකින්න ලැබෙනවා. පොදුවේ මිනිසුන් විසින් සමාජිකත්වයේ අරගෙන බිහි කරගත්තු සමුපකාර සමිති වර්ග. උදාහරණ කිහිපයක් මා මෙතන සඳහන් කරලා තියෙනවා. එකක් තමයි සමුපකාර ණය දෙන සමිති, විවිධ සේවා සමුපකාර සමිති, කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර සමිති, දීවර සමුපකාර සමිති ආදී දේවල්. ඒ අතර සුවිශේෂ එකක් තමයි පාසල් සමුපකාර සමිති කියන එක. ඔබට වඩා සමීප ඔබගේ පාසලේ ක්‍රියාත්මක වෙන මේ පාසල් සමුපකාර සමිතිය. ඔබට පහසුවෙන් ගිහිල්ලා ඔබගේ ලිපි ද්‍රව්‍ය පොත්පත් වගේ දේවල් සහනදායී මුදලකට මිලදී ගැනීමේ හැකියාව වගේ දේවල් පාසල් සමුපකාර සමිති වලින් ඉටු කරනු ලබනවා. ඒ නිසා මේ ඔබ දකින්නේ සමුපකාර සමිති වර්ග කිහිපයක්. සමුපකාර සේවාවෙන් ඉටුවන කාර්යයන් ගත්තාම විවිධ කාර්යයන් ඉටු වෙනවා. ඔබගේ දෙමව්පියන් මේ සමුපකාර සමිතිවල සමාජිකත්වයේ අරගෙන ඇති අය. එතකොට ඒ අය ඔබත් සමග සාකච්ඡා කරනදී ඔබ අහලා බලන්න ඔබගේ දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සමුපකාර සමිති වලින් එහෙම නැත්නම් ඔබ සමාජිකත්වයේ අරන් තියෙන සමුපකාර ඒ සංගමයෙන් ඔබට සැලසෙන සේවාවන් කාර්යයන් මොනවද කියලා. විශේෂයෙන් ණය පහසුකම් සැපීමේ සමාජිකයින්ට පහසු මිලට පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්කම. ඒ වගේම විවිධ සුබ සාධන සේවාවන් ආදී ගණනාවක් රක්ෂණ සේවාවන් අවමංගල්‍ය සේවා සැපීම් සමහර සමුපකාර සමිති වලින් ඊළඟට ඉතුරුම් පවත්වාගෙන යාම වගේ දේවල් ගණනාවක් මේ සමුපකාර සේවාවෙන් ඉටුවන කාර්යයන් විදිහට ඔබට හඳුනා ගන්න පුළුවන්.
ඒත් එක්කම විශේෂයෙන්ම අපිට වඩා සමීප සහ අපි විශේෂයෙන් දකින සමුපකාර සමිති වර්ග දෙකක් තමයි විවිධ සේවා සමුපකාර සමිති හා පාසල් සමුපකාර සමිති. අපි දන්නවා ග්‍රාමීය මට්ටමින් විවිධ සේවා සමුපකාර සමිති කියලා සමුපකාර සමිති විශේෂයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සමුපකාර දෙපාර්තමේන්තුවෙන් තමයි මේ සමුපකාර සමිති පාලනය වෙන්නේ. අපගේ විවිධ වූ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා සමාජිකයින්ට පහසුකම් සැලසීම තමයි මේ විවිධ සේවා සමුපකාර සමිති තුලින් සිදු වෙන්නේ. ඒ විවිධ සේවා සමුපකාර සමිතිවල පරමාර්ථයන් තමයි සමුපකාර ප්‍රතිපත්ති අනුව සමාජිකයන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික දියුණුව ඇති කරලීම. ඒත් එක්කම සමාජිකයන් සතු සකසුරුවම ආත්මාධාරය අන්‍යෝන්‍යාධාර පිළිබඳ හැඟීම් ජනිත කිරීම කියන ඒවත් මේ සමුපකාර ව්‍යාපාරයේ නැත්නම් විවිධ සේවා සමුපකාරවල පරමාර්ථ. විවිධ සේවා සමුපකාර සමිති මගින් ඉටුවන සේවාවන් කිහිපයක් ඔබට මේ නිරූපණය වෙනවා. ණය දෙන සමිති පවත්වාගෙන යාම, ජනතාවට සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සමුපකාර පවත්වාගෙන යාම, ඉන්ධන පහසුකම් සපයන ආයතන පවත්වාගෙන යාම, ආරෝග්‍ය ශාලා, ඊළඟට බැංකු කටයුතු ආදී විවිධ දේවල් ක්‍රියාත්මක වෙන නිසා අපි කියනවා එවැනි සමුපකාර වලට විවිධ සේවා සමුපකාර කියලා. විවිධ සේවා කියන එකෙන් අදහස් වෙන විවිධාකාර වූ සේවාවන් ඒ සමුපකාරය හරහා පවත්වාගෙන යන නිසා. මම පෙර සඳහන් කර පරිදිම ඔබට මේ පාසල් සමුපකාර සමිති වලින් ඉටු කරන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඔබගේ පාසලෙත් පාසල් සමුපකාරය ක්‍රියාත්මක වෙනවා නම් ඔබ මේ පාසල් සමුපකාරයට ගිහින් බලන්න මේ කාර්යයන් කොයිතරම් දුරට ඔබගේ පාසල් සමුපකාරයෙන් ඉටු වෙනවද කියන එක. එකක් තමයි අර සමුපකාර ප්‍රතිපත්ති වලට අනුකූලව සමාජිකයෝ කියලා කියන්නේ පාසල් සමුපකාරය නම් ඒ පාසලේ ශිෂ්‍යයින්. එතකොට ඔබගේ ආර්ථික සමාජීය සංස්කෘතික හා සුබ සාධන අවශ්‍යතා සපුරාලීම ඔබගේ විවිධ අවශ්‍යතාවන් ඔබට ඉතුරුම් කරන්න පුළුවන් ඒ සමුපකාර සමිතියේ. ඒතර ඔබගේ ආර්ථික අවශ්‍යතාවයන් සපුරා දෙනවා. අන්න ඒ වගේ ඔබට අවශ්‍ය කරන ඒ සමුපකාර ප්‍රතිපත්ති වලට අනුකූලව ඔබගේ අවශ්‍යතාවයන් සපුරාලීම පාසල් සමුපකාර සමිතියෙන් ඉටුවන කාර්යයක්. ඊළඟට සමුපකාර ක්‍රමයේ භාවිතයට යොමු වෙනවා. අර සකසුරුවම වගේ දේවල් එකා සැමටත් සැම එකාටත් කියන සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන පුහුණුව පාසල් සමුපකාර සමිතිය හරහා ලබා දෙනවා. ඊළඟට නිර්මාණශීලී නායකයන් සමහර විට සමුපකාර මේ වෙළඳසැල තුල ගනුදෙනු කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන භාණ්ඩ නිකුත් කිරීම කරන්නේ ඒකේ පරිපාලන කටයුතු සිදු කරන්නේ ශිෂ්‍යයෝම වෙන්න පුළුවන්. ඒතර නායකත්වයට හුරු කිරීම. එතකොට නිර්මාණශීලී පුරවැසියන් ක්‍රියාශීලී පුරවැසියන් සමාජයට දායක කිරීම ආදී දේවල් පාසල් සමුපකාර සමිති හරහා ඉටු වෙනවා. එක පාසලෙන් පාසලට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අර පොදුවේ ගත්තාම සමුපකාර සමිතිවල පොදු පරමාර්ථවලට අනුකූලව. සමුපකාර පාසල් සමුපකාර සමිතියකින් අපේක්ෂිත අරමුණු තමයි එතකොට සිසුන්ට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය ලබා දීම, එතකොට කෑම වර්ග සපයා දීම වෙන්න පුළුවන්, ළමයින්ගේ කුඩා කලෙඳ ඉතුරුම් වර්ධනය කිරීම ආදී දේවල් සිදු කරනවා. එතකොට මේ ඔබ දකින්නේ පාසල් සමුපකාර සමිතියෙන් පාසල් දරුවන්ට ලබා ගන්න පුළුවන් සේවාවන් ගණනාවක්. පාසලට එතකොට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, දරුවන්ට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ක්‍රීඩා උපකරණ වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව ඒ හරහා ඇති කරනවා. හොඳයි. ඊළඟට අපි එහෙමනම් බලමු. දැන් සමුපකාර ව්‍යාපාරයත් සමග අපි සාකච්ඡා කරා කොහොමද අපි ඊ타මත්ම සකසුරුවෙමින් අරපිරිමැස්මින් යුතුව අන් අයටත් සහයෝගය දක්වමින් යහජීවනයෙන් සහ සහජීවනයෙන් යුතුව කටයුතු කරන්නේ කියන එක. ඒ යටතේ අපිට ඊ타මත්ම වැදගත් පුරවැසියෙක් විදිහට දේශීයත්වයේ රැකගනිමින්, දේශීයත්වය කියලා කියන්නේ අපේ බව කියන එක, තමන්ගේ බව, අපේ රටේ උරුමය, අපේ ජාතිකත්වය, අපේ රට පිළිබඳව තියෙන හැඟීම, අපේ අභිමානය, අන්නේ දේශීයත්වයේ රැකගනිමින්
අපි පුරවැසියෝ විදිහට ඉන්නේ මේ විශ්ව සමාජය තුළ මුළු ලෝකය තුළ. එතකොට විශ්ව ගම්මානීය සමාජිකයෙක් විදිහට කොයි ආකාරයෙන්ද අපි කටයුතු කරන්නේ කියන එක. එතකොට අපිට ලෝකයේ පිළිබඳ පුළුල් දැක්මක් තියෙන්න ඕන. අපිට ලෝකයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අනෙත් සංස්කෘතීන් පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒ අයගේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ස්වභාවයන් පිළිබඳව අපිට හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඒ පිළිබඳව හොඳට අපිට හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ අයත් එක්ක අපිට බෙදා හදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ අයගේ සංස්කෘතීන් අපි හෙලා නොදකින්න ඕන. ඒවට අපි ගරු කරන්න ඕන. එතකොට එවැනි සමාජ ක්‍රමයක අපි ජීවත් වෙනවා නම් එහෙම හිතන්න පතන්න පුළුවන් පුරවැසියෙක් නම් අපි කියනවා එතකොට එයාට ලෝකයේ පිළිබඳ පුළුල් දැක්මක් තියෙනවා කියලා. ඔබ හැම වෙලාවෙම ලෝකයේ පිළිබඳ පුළුල් දැක්මකින් සහිත දරුවෙක් විය යුතුයි. ඔබ ලෝකයේ පිළිබඳ පුළුල් දැක්මකින් යුතු දරුවෙක් නම් ඔබ අන් අයත් සමග හැම වෙලාවෙම ඉතාමත්ම සුහදව කටයුතු කරන්න පුරුදු වෙනවා. එතකොට ඔබට කවදාවත් ගැටුම් ඇති කරගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔබ සවිඥානිකව තමයි ඒ අයත් එක්ක හිතන්නේ. ඔබ හැම වෙලාවෙම ඉතාමත්ම හොඳින් ඒ අයව තේරුම් ගැනීමේ ශක්තිය ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම අපේ දේශීය සංස්කෘතියට අපි ගරු කරමින් දේශීය සංස්කෘතිය ආරක්ෂා කරමින් ලෝක පුරවැසියෙක් විදිහට අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕන. එතකොට තමයි තමන්ගේ රටට අනන්‍ය හැබැයි අන් අයත් සමග අපි සහයෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සමාජ සංස්කෘතික පසුබිමක් සහිත අන් අයත් එක්ක විශ්ව පුරවැසියෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් සමාජ ක්‍රමයක දරුවෙක් විදිහට අපිට ඔබව දායක කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අද දවසේදී පුරවැසි අධ්‍යාපනයේ විෂය යටතේ ඔබ ඉගෙනගත්ත සුවිශේෂ තේමාව තමයි යහජීවනය සහ සහජීවනය කියන සංකල්ප දෙකත් ඒහා බැඳිච්ච සමුපකාර ව්‍යාපාරයත් විශ්වගම්මානයේ පුරවැසියෙක් විදිහට කොහොමද ඔබ කටයුතු කරන්නේ මේ සංකල්ප පෙරදැරි කරගෙන කියන එක පිළිබඳව. එතකොට ඔබ තුල එහෙමනම් හොඳ කුසලතාවයන් ඇති වෙන්න ඇති සහ කුසලතාවයන් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආත්ම විශ්වාසයක් ඔබ තුල ගොඩනගෙන්න ඇතයි මා විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් අවසන් කරමින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.